සුබ දවසක් එමට ඕනේ නම් මම අද ආවේ කලින් දවස් කතා ආයේ මොනවද පළවෙනි පාඩේ කෙනෙක් ප්‍රශ්නේ සාකච්ඡා කරන්නේ. ඒතකොට තව පළවෙනි පාඩේ විහිළුගත රචනා ප්‍රශ්න තියෙනවා. අන්න ඒ ප්‍රශ්නේ ගැන තමයි මම අද ආවේ. හරි. එහෙනම් ටක් ගාලා අපි ඒක බලමු. බලන්න මුලින්ම දෙන්න මෙහෙම එකක්. වගාවීමක් සැකසීමට මිනිස්සු 8කට දින 6ක් ගත වේ. එම කාර්යය නිම කිරීම 1යි ගත වෙන දින ගන්න. ලේසිනේ ඒක කරන්න. මොකද කරන්න ඕනේ? තව මේකේ ඒක රෝමිලක් එක නේද? ඒක රෝමිලක් එක. එතකොට ඒකේ කියන්නේ මෙහෙම එකක්. මිනිස්සු 8 දිනකට දින 6ක් කරනවා නේද? අහන්නේ එක එනකොට දින කීයක් කරනවද කියලා. එතකොට මොනවද කරන්නේ? 8 දිනකට 6ක් කරනවා. මේ ගුණ කරන්නේ හරි 48ක් කරනවා. නැත්නම් මෙහෙම කරගන්න පුළුවන්. 8 දිනකට දින 6ක් කරනවා නම් එක්කෙනෙකුට යන දින ගණන ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙම 8 දිනකට දින 6ක් කරනවා නම් එක්කෙනෙකුට දින ගණන t කියලා හිතුවොත් මේක දෙපැත්තම එකෙන් බෙදනවනේ. එකෙන් බෙදලා ආයතන t සමාන 48. මෙහෙම ගත්තොත් තවලක් නෑ. නැත්නම් එකපාර මුල ගාලා ගත්තොත් තවලක් නෑ. හරිද? ඔයස් අපි දෙවෙනි එකට යනවා. ඉහත වගාවීමෙන් 3 ගුණයක්. විශාල වූ වගාවීමක් සැකසීම මිනිස්සු 16කට දින කීයක් ගත වේද? එතකොට 3 ගුණයක් යනවා නේද? එතකොට 3 ගුණයක්. එතකොට 3 ගුණයක් කියන්නේ දැන් අපි එක්කෙනෙකුට දින 48ක් දීපු එකේ 3 ගුණයක්. එහෙනම් එක්කෙනෙකුට දින ඒ වගේ කීයක් කියලා 48ට වගේ 3 ගුණයක් කරනවා නේද? දැන් මුලින්ම එක්කෙනෙකුට ගත්තවල එක් අයෙකුට ගතවල දින ගන්න ගවුල. හරිද? එක් අයෙකුට එතන මොකද කරන්නේ? මෙන්න මේ 48 3ෙන් ගුණ කරන්න බෑ. 48 3ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට කීයද දෙන්නේ? 144. හරිද? 144. ඊට පස්සේ දැන් උත්තර ඕනේ අපිට. ඊට පස්සේ අපි හොයන්න ඕනේ මොකද්ද? මිනිසුන් 16. මිනිසුන් 16කට ගතවල දින ගන්න. එතකොට මොකද කරන්නේ? එන්න මේ එක්කෙනෙකුට ගතවල මුල ගන්න අපි 16න් බෙදමු. මොකද මිනිස්සු 16 එක කාර්ය බෙදලා යන්න බෑ අපිට. දැන් මෙතනින් අපි උත්තරේ ගමු. 48 16 16 තුන කරගෙන මෙතන 3යි. එතකොට එන්නේ දින 9යි. හරිද? දින 9ක් තමයි ඕකේ එන්නේ. ඊට පස්සේ මම මෙලක 3. මිනිස්සුන්ගේ දිනක වේට 1500 නම් ඊකට රෝගිලක් දෙකේ සඳහන් කාර්ය වෙනුවෙන් පැටක් සඳහා වැයවල මුදල සොයන්න. හරි. වැයවල මුදල හොයන්න එක්කෙනෙකුගේ දිනක වේට 1500යි. මම ගන්න මුළු වැට කියලා. එතකොට එක්කෙනෙකුට 1500 නම් මෙතන දැන් කී දෙනෙක් ඉන්නවද? මිනිස්සු 16ක් ඉන්නවා. ඒකෙන්ද 1500 මුලින්ම 16න් ගුණ කරන්න ඕන මිනිස්සු ගන්න. ඒ වගේම දින කීයක් වැඩ කරනවද කියන්නේ? එක්කෙනෙක් දින 9කට වැඩ කරනවා නේද? 1500 16න් ගුණ කරලා 9න් ගුණ කරන්න ඕන. 1500 16න් ගුණ කරා ආය 9න් ගුණ කරා. හරි. එතකොට ඔක උත්තරේ එනවා රුපියල් 2,16,000. ඔව්. 2,16,000. මේක ඔක්කොම එකපාර උඩ කරන්න ඕනේ. මම හිතනවා ඔයාලට ඒක තේරුණා කියලා. 2,16,000. හරි. ඊට පස්සේ අපි යන් රෝබිනක්කම් හරි. ඒකේ රෝබිනක්ක තුන ඉවරයි. ඊපස්සේ අපි දෙන B කොටස. අනන් B කොටස තියෙන මෙහෙම එකක්. 108ක වාර්ෂික සුළු පොලි අනුපාතය ගැනද මුදලක් රැයට ගත්ත අයගේ වසර දෙකක් සඳහා 29000 ගෙවන ඔය ණය නිදහස් ඔය නටලක් මුදල සොයන්න. හරි. වසර දෙකක් අවසානයේ තමයි ගෙවන ණයෙන් ගෙවන නිදහස් වෙලා තියෙන්නේ. නේද? හරි. එතකොට වසරකට 108යි. එතකොට වසර දෙකකට 100කට අඩේම දෙකක්. ඒ කියන්නේ 116යි නේද? හරි. මම ඉලක්කම් 4 මෙතන ගන්නවා.
එතකොට එක අවුරුද්දකට තමයි 108. එතකොට අවුරුදු දෙකකට ගන්න අපි දෙකෙන් ගුණ කරනවා. එතකොට ඔන්න 16ක් තමයි අවුරුදු දෙකකට පොලිය. ඒ කියන්නේ මේක 16ක් පොලිය. හරිද? එතකොට මෙහෙම හොයන්න පුළුවන් අපිට. ඔයාලා තේරෙන විදිහට හොයන්න ගියොත් මෙහෙම. දැන් හිතන්න අපි දැන් ඔය ගත්ත මුදලට අවුරුද්දකට පොලිය හොයන්නේ කොහොමද? 108න් ගුණ කරනවා නේද? යම් මුදලක් 108න් ගුණ කරනවා. හරි. ඒක අවුරුදු දෙකකින් හොඳ ආයෙ දෙකෙන් ගුණ කරනවා නේද? හරි. මම මෙහෙම ඔයාලා දන්න විදිහට මම පෙන්නන්නවා. එතකොට අපි මෙතන මේ පොලිය ගත්තොත් පොලිය අපි ලියන විදිහම ලියලා පෙන්නන්නේ. පොලිය සමාන මුදල වර අනුපාතය. නේද අපි හිතන්නේ නේද? පොලිය සමාන මුදල වර අනුපාතය. එතකොට දැන් අපි ගණන් ණයට ගත්ත මුදල දාන්න. හැබැයි පොලිය අපිට දින තියෙනව නේද? පොලිය දිග තියෙනවා 29000යි 29000යි අපි ගත්ත මුදල ගන්න. හැබැයි පොලිය අනුපාතික දානවා 108යි. හැබැයි අවුරුදු දෙකක්. අන්න ඒකෙන් දෙකෙන් ගුණ කරන්න ඕනේ. හරිද? ඔන්න ඔහොම තියා ගන්නවා. දැන් අපි මුදල හොයන්න ඕනේ නේද? මුදල හොයන්න මෙහෙම. හරි. මෙතන අපිට සුළු කරන්න පුළුවන්. ඊට කලින් මම මේකට ඔක්කොම ගෙනගෙන ඉන්නවා. ඔබ ලේසි අපිට. 29000 මොන කිරීම 100 බෙදීම 16 සමානයි කැපිටල් A. හරි. හැබැයි අපි මෙතන පොලිය ගන්නවා මෙහෙම. මම මෙතන හරි. මෙතන මෙහෙම කියන වසර දෙකක් අවසානයේදී 29000ක් ගෙවලා ණයින් නිදහස් වෙනවා. ඒ කියන්නේ ණයෙන් ගෙවලා ඉවරයි තම මේ නිදහස් වුණු මුදල් තමයි ගන්න නේද? එතකොට මේ පොලියද නෑනේද? පොලියයි මේ මොකද්ද? පොලියයි මේ සම්පූර්ණ මුදලේ එකතුව නේද? එතකොට අපි මෙතන පොලිය ගන්න මොකද කරන්න ඕනේ? සම්පූර්ණ මුදලේ පොලිය අඩු කරන්න හරි. හරි. ඔව්. නෑ. 29000 කියන සම්පූර්ණ මුදලේ 29000 පොලිය අඩු කරන්න හරි. 29000 සම්පූර්ණ මුදල අඩු කරලා මෙතන ඉන්නේ පොලිය නේද? ගෙවපු සම්පූර්ණ මුදලේ අපි ගත්ත මුදල අඩු කරලා මෙතන ඉතුරු වෙන පොලිය. දැන් තේරෙනවද නේද? එතකොට m කියලා දැන් දෙක එනවා. ඔහොම හදනකොට තව ක්‍රමයක් තියෙනවා. මම මේක මට හදලා පෙන්නන්නම්. දැන් මෙතන අපිට සුළු කරගන්න වෙනවා. 29000 මෙතන එන්නේ 8 16 100 බෙදහම 0.16m 1.6m අර පැත්තේ ඍණය මේ පැත්තේ ධනයම වෙනවා. දැන් ඔය පැත්තේ 29000 සමානයි 1.16m කියලා එනවා. එතකොට අපි දෙපැත්ත මොකද කරන්න ඕනේ? 1.16m බෙදන්න ඕනේ. එතකොට 1.16m බෙදහම දෙපැත්ත 1.16m බෙදන්න ඕනේ. එතකොට එනවා m සමානයි රුපියල් 25000 කියලා. ඒ කියන්නේ ණයට ගත්ත මුදල 25000යි. එතකොට මෙතන 29000 කියන m කියලා ගත්තේ 29000 කිව්ව ගෙවුව සම්පූර්ණ මුදල. m කියන්නේ ණයට ගත්ත මුදල. එතකොට ගෙවුව සම්පූර්ණ මුදල ණයට ගත්ත මුදල තමයි මේ පොලිය කියලා කියන්නේ. හරිද? මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි කියලා. හරි අපි ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ. අර්ධ වෘත්තයකින් හා ඍජුකෝණ ත්‍රිකෝණයක සමන්විත තහඩුවක් රූපේ දැක්වේ. අර්ධ වෘත්තයේ විස්කම්ම 28 සෙන්ටිමීටරලු. හරි. අර්ධ වෘත්තයේ චාප දෙක. හරි. මුලින්ම චාප දෙකක් අහලා තියෙනවා නේද? බලන්න මෙතන දෙවෙනි එකේ රෝම එකක චාප දෙක හැම කවුද වෘත්තයේ පරිධිය 2πr. එතකොට මේ අර්ධ වෘත්තයේද 2πr වරක් භාගයෙන් කියලා ගත්තත් ඒ තවරක් නෑ. හරිද? එතකොට 2πr වරක් භාගය. එතකොට 2යි π වලට 22 බෙදීම 7 දානවා. r කීයද? මේක 26 එක විස්කම් එතකොට 14යි.
විශ්කම් නිදා 26. එතකොට මේ හතර සුළු වෙලා මෙතන 2යි මේ 2යි සුළු වෙලා එතකොට 44 සෙන්ටිමීටර. හරිද? පළවෙනි එක හරි කියලා හිතනවා. හරි. ඊට පස්සේ අපි යන ප්‍රමේයයක් දෙක. AB දිග DC දිගෙන් AB දිග BC දිග 4න් 3ක් දානවා. හරි. BC දිගෙන්. එතකොට AB සමානයි BC ගේ 4න් 3. නේද? එහෙම කියන්නේ. එතකොට BC 28යිනේ. 4න් 3. එතකොට එන්නේ 21යි සෙන්ටිමීටර. බලන්න ඔයාලට ඒක තේරෙනවද කියලා AB සමාන 21යි සෙන්ටිමීටර. හරි. ඊට පස්සේ ඔමෙලක 3. මුළු තහඩුවේ පරිමිතිය සොයන්න. මුළු තහඩුවේ පරිමිතිය කියන්නේ වටේ දිග තමයි හොයන්න ඕනේ අපි. එතකොට වටේ දිග කියන්නේ මැද තියෙන රේඛාව වෙන්නේ. කියන්නේ BC රේඛාව වෙන්නේ. හරිද? එතකොට අපි පරිමිතිය ගත්තොත් මෙන්න මේ AB දිග ඕනේ නේද? AB දිග 21යි, AC දිග 35යි, තව චාප දිග 44යි. මේ ඔක්කොම එකතු කරන්න ඕනේ. 1 3 1 5 6 6 4 10යි විතර බිඳුව මෙතන එකක් වෙනවා. 3 3 6 6 4 10යි. එතකොට පරිමිතිය සෙන්ටිමීටර 100යි. හරිද? එකතු කරන්න තියෙන්නේ. එතකොට අර BC පාදෙ දිගේ එන්නේ පරිමිතියට. අර්ධ වෘත්තයේ වර්ගඵලය සොයන්නලු. හරි. අර්ධ වෘත්තයේ වර්ගඵලය. එතකොට වෘත්ත වර්ගඵලය ගන්න කොහොමද? πr වර්ගය. එතකොට අර්ධ වෘත්තයක ඉන්න πr වර්ග වරක් භාගය. π වෙනකොට 22 වේදීම 7 දානවා. අර මේක 14යි 14 වලට 14 ඒක භාගෙම ගුණ කරන්න වෙනවා. මේ 7යි මේ 14 සුළු වෙන මෙතන 2යි මේ 2යි මේ 2යි සුළු වෙනවා. එතකොට එන්නේ 22 වරක් 14 කීයද කියලා බලන්න. 22 වරක් 14 එනවා 308යි. 308යි වර්ග සෙන්ටිමීටර. හරිද? මේක තමයි උත්තරේ. 308යි වර්ග සෙන්ටිමීටර. හරි. ඊට පස්සේ පස්වෙනි එක මුළු තහඩුවේ වර්ගඵලය. මුළු තහඩුවේ වර්ගඵලය. පස්වෙනි එක. එතකොට මුළු තහඩුවේ ඇතුලේ තියෙන කොහොමද? මෙන්න මේ අර්ධ වෘත්තයේ තව ත්‍රිකෝණය. ත්‍රිකෝණ වර්ගඵලය අපි මුලින්ම දන්නවද? ත්‍රිකෝණ වර්ගඵලය භාගයක් ආධාරක. ආධාරකයේ ඔක ඍජුකෝණ ත්‍රිකෝණයක් තියෙන්නේ. ආධාරක 28යි ලම්බ 21යි. එතකොට මේ 2යි මේ 21යි සුළු වෙන්නේ 14යි. 14 වලට 21යි. 14 වලට 21යි. දැන් අපි මුළු වර්ගඵලයම ගමු මෙතන. දැන් ත්‍රිකෝණ වර්ගඵලය නැත්නම් මුළු වර්ගඵලයම ගන්නවා. එතකොට ත්‍රිකෝණ වර්ගඵලය මෙතන එනවා. තව අපි එකතු කරනවා මෙතන 308ක්. මොකද අර අනුරුද්ධ කොටස. එතකොට මේ දෙකේම එකතු කරලා ගන්නවා. එතකොට 14 21කින් කොන කරලා ඒකට 308 එකතු කරනවා. එතකොට එනවා 602යි. 602යි වර්ග සෙන්ටිමීටර. මම මෙතන ඔයාලට 14 21කින් ගුණ කරලා ඒ උත්තරය අරගෙන ආයෙ මේ 300ට එකතු කරන පියවර ලියුවා. බෑ ඔයාලා ඒක ලියාගන්න. 14 21 කීයද කියලා ඇහුවා. මෙතන තමයි ඊට පස්සේ දාන්න 300ට. සමාන උත්තරේ 602ක් එන්න ඕන. හරිද? එතන දෙවෙනි ප්‍රශ්නේ හරි. හරි තුන්වෙනි එකේ තියෙන මේක විදේශ රැකියාව සඳහා පුද්ගලයන් විශේෂ කරන ආයතනයකින් පසුගිය වසරේදී විදේශ රැකියාව වලට යව මුල් පිරිස 6න් එකක් රියදුරා. 6න් එකක් රියදුරා. රියදුරන් අතර ඉතිරි පිරිස. ඒ කියන්නේ 6න් එක නැතුව ඉතිරි පිරිස 5න් 3ක් ගෘහ සේවකයන් වේලු. රියදුර රැකියාව සහ වෙනත් රැකියාව සඳහා විදේශක මුල් පිරිස කවර භාගයක්ද? හරි. භාගයක් විදිහට අහන්න. එතකොට මොකද කරන්නේ? අපි ගන්න සම්පූර්ණ එකෙන් අඩු 6න් එකක් තමයි රියදුරා. ඒක මොකද කරන්නේ? පොදු 6ක් ගන්න වෙනවා. එතකොට මෙතන 6 වෙන එක සමානයි 6න් 5ක් කියලා එනවා. හරිද? උත්තරේ 6න් 5ක්. ඊට පස්සේ නොමිලක 2. මුලින්ම එක 6න් 5යි. හරිද? ඊට පස්සේ බලන්න දෙවෙනි එකේ තියෙන මේක. මුළු සේවකයන්ට යවු පිරිස මුළු පිරිස කවර භාගයක්ද? හරි. එතකොට ඉතිරියෙන් 6න් 5න් 3ක් නේද? 5න් 3ක් තමයි මුළු සේවකයන්ට යවලා තියෙන්නේ. හරි. එතකොට මේක අපි සුළු කරන්න ඕනේ. මේ 5 සුළු වෙච්චාම මේ 6 3 සුළු කරන්න ඕනේ. මේක 2යි. ඒක උත්තරේ හරියටම දෙකෙන් එකක් කියලා තමයි එන්නේ. ඒ කියන්නේ යවල පිරිස හරියටම භාගය මුළු සේවකයන්ට යවනවා.
වේදන හා ගෝසහයන ලෙස මේ මුළු පිරිස අවර භාගයයි. හරි. ඒතර මේ දෙකෙම එකතුව තමයි ගන්න තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? හයෙන් එක දාන්න දෙකෙන් එක. එකතු කරගන්න දෙකෙන්. හයෙන් එක දාන්න දෙකෙන් එක එකතු කරගන්න. ආයෙත් මෙතන පොදු හරයක් ගන්න 6. එතකොට මෙතන 1යි. මේ දෙක අය කරන් තුනෙන් ගුණවල එකක් තුනේ. මෙතන පොදු හරයක් ගත්ත 6. එතකොට මෙතන 6 තියෙනවා මෙතන 2 6 කරගන්න තුනෙන් ගුණවල. එතකොට එකක් තුනෙන් ගුණවල. එතකොට මෙතන 6න් 4ක්. එතකොට 6 නගර යා උඩින් යටයි දෙකෙන් සුළු කරන්න ඕන. එතකොට මෙතන 2යි තුනෙන් දෙකක් කියලා එනවා. තුනෙන් දෙකක් කියලා අපි අවසන් උත්තරේ ගමු. ඔය හොඳටම සුළු කරපු උත්තරේ තමයි ගන්න ඕනේ. ඊට පස්සේ නොමිලක 4. ඉහත සඳහා රැකියාව සඳහා යව පිරිස හැර ඉතිරි පිරිසේ. ඒ කියන්නේ මේ පිරිස නැතුව ඒ කියන්නේ තුනෙන් එකෙන් දෙකෙන් එකක්. හරිද? පෙදරේරු වෘත්තිය සඳහා යවා ඇත. පෙදරේරු වල පිටත් ඇති පිරිස 75ක් න. හරි. අපි ඉතිරි පිරිස මුලින්ම බෑරගමු. තුනෙන් දෙකෙන් එකක් තමයි ඔය අවල දෙනවා කියන පෙදරේරු රැකියාව. එකක් භාගයක් විතර ගත්තොත් එනවා මේ දෙක ඉතුරු වෙච්ච තුනෙන් එකක්. ඒ කියන්නේ තුනෙන් එකක් වෙනනො යවපේස් 75යි. එහෙනම් තුනෙන් එකක් 75යි නේද? මෙතන අයිතිරි මෙතන තුනෙන් දෙකෙන් තුනෙන් එකෙන් ඉතිරියෙන් කියලා කියන්නේ නේද? ඉතිරි පිළිස මේ යව පිළිස ඒකට ඉතිරියෙන් තුනෙන් එකෙන් දෙකෙන් එකක් තමයි මේ පෙදරේරු රැකියාවට වලදී. හරිද? දැන් මේක සුළු කරක් වෙන්නේ මොනවාද 6යි 6න් එකක් තමයි 75 කියලා එන්නේ. හරිද? මුළු පිරිස අපි දැන් බලනවා. එතකොට 6න් එක වගේ කී ගුණක් තියෙනවද? 6 ගුණක් තියෙනවද? 75 6න් ගණන් කරන්නේ හරිය. 75 6. එසේ වනායි 450 කියලා. හරිද? පොත් යව මුල් පිරිස එතකොට 450. එතකොට මෙන්න මේ නම්බර් එක කියන්නේ ගුණ කිරීම කියන හොඳ මතක තියාගන්න. එතකොට මෙතන භාග සම්බන්ධ ගැටලුව තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මෙතන ප්‍රශ්න තුනක් සාකච්ඡා කරනවා. මම ඊළඟ වීඩියෝ එකේ අනිත් ප්‍රශ්න දෙක අරගෙන. ඒක සුබ දවසක්.